ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් අද අපි මාධ්‍යයට දැනුම් දීමක් කිරීමට තීරණය කළේ ලංකාවේ තියෙන කොවිඩ් සහ කොවිඩ් නොවන අපගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන කරුණු අපගේ සෞඛ්‍ය තත්ත්වයට අද දින බලපාන්නේ කොහොමද කියන මේ කාරණාව යටතේ දැනුම් දීමක් කිරීමට තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට අපි අද මේ මාධ්‍ය දැනුම් දීම කැඳවලා තියෙන්නේ. අපි දන්නවා දැන් අපේ කොවිඩ් වසංගතය අපේ පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල සහ තුන්වෙනි රැල්ල ගැන අපි පසුගිය දවස්වල සාකච්ඡා කරා. තුන්වෙනි රැල්ල අපිට අවුරුද්දට පස්සේ අවුරුද්දට ඉතාමත් කිට්ටුව අප්‍රේල් 15 18 දිනවල පටන් ගත් බව තමයි අපි සඳහන් කරේ දවස්වල. ඊට අමතරව ඒ නිසා රෝහල් පද්ධතියට රෝගීන් ඉතාම වැඩි වශයෙන් පැමිණීම, ඒ වගේම අපගේ සමාජයේ රෝගීන්ට රෝහල් වලට ඒමට ඉඩ ප්‍රස්තාව අහිමි වී බලා සිටීමට සිදුවීම කියන මේ කරුණු කාරණා යටතේ රටක් විදිහට ඉතාමත් තද සංචරණ සීමා පනවන්න සිද්ධ වුණා. ඒ සංචරණ සීමා පැනවීම සිද්ධ වුණේ මැයි 20 වෙනිදා වගේ දිනවල. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයටම රෝගය තවදුරටත් ඒ වගේම තිබිලා අපේ රෝගීන්ගේ අඩුවීමක්, සාමාන්‍ය ප්‍රමාණයක අඩුවීමක් අපිට පේන්න පටන් ගත්තා ජූනි 11 විතර වෙනකොට. ඊට පස්සේ රෝගීන් යම්කිසි ප්‍රමාණයක් පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් අපිට දක්නට ලැබුණා. රෝහල් වලට පාලනය කර හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් සිද්ධ වුණා. නමුත් අපි ඔබ සියල්ල දැක්ක හැටියට රෝගීන් ඉතාමත් ලොකු අඩුවීමක් කොයි වෙලාවකවත් සිදුුනේ නැහැ. රෝගීන් 3000ක් විතර දවසකට වාර්තා වුණු රටක රෝගීන් 1500ක් වගේ ප්‍රමාණයකට තමයි අඩුවීමක් සිද්ධ වුණේ. මේ සම්බන්ධව අපි හිතනවා අපි සියල්ලම අපගේ සංචරණ සීමා වල තිබුණ අඩලුහුඩුකම් මේ සියල්ලම හේතු කාරණා වුණා කොපමණ ප්‍රමාණයක් රෝගීන් අඩු වෙනවද කියන එක. ඒ වගේම අපි ඔබ කළ කැපවීම නිසා අපිට යම්කිසි පහසුවක් යම්කිසි සනසිල්ලක් මාසයක ප්‍රමාණ කාලයක ළඟා වුණා. නමුත් අපි දැන් කියන්න ඕන අපේ මේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු කාරණා අනුව දැන් යලි අපේ රෝහල් පද්ධතිය පෙර සිටින, ඒ කියන්නේ අපි හිතන්න පුළුවන් එක 4 වන රැල්ල කියන එක. මේ 4 වන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක අපේ හැඟීම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීම කියන එක අපි මේ අවස්ථාවේදී ජනතාවට දැනුම් දෙන්න ඕන. මේ සම්බන්ධව කතා කිරීම අපිට වැදගත් වෙනවා. මොකද මේක ගැන ජනතාවට දැනුම් දීම මගින් පමණක් අපිට හිතෙනවා මේකට අවශ්‍ය සුදුසු පියවර ජනතාවට ගැනීමෙන් තම තමුන්ට සහ රජයට සහ අපිටම කරගත හැකි සේවය ඉතාමත්ම වැඩි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ජාතික රෝහලේ රෝගීන් සංඛ්‍යාව අපි ඒ දවස්වල දැඩි සංචරණ සීමා පන වූ අවස්ථාවලට සමසමවම වගේ මේ අවස්ථාවේදී ලැබිලා රෝගීන් ඉන්නවා. දිනකට රෝගීන් 200ක් පමණ ඉන්නවා. එයින් 100කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ ගිය අවස්ථාවට වඩා මේ අවස්ථාවේදී අපිට වෙනස් කරුණු දෙකක් තියෙනවා. ඒ වෙනස් කරුණු දෙක තමයි එකක් අපේ එන්නත් කරණයක් බොහෝ දුරට රට තුල සිද්ධ වෙනවා. මේ එන්නත් කරණය සම්බන්ධව අපි ඇත්තෙන්ම දන්නවා දැනට අපිට බොහෝ එන්නත් ලැබෙමින් තියෙනවා. ලෝකයේ පාවිච්චි කරන අග්‍රගණයේ එන්නත් සියල්ලම ලංකාවටත් එමින් තිබෙනවා. ඉතාමත්ම වේගයෙන් එන්නත් කරණයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේ සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට මේ අවස්ථාව මේ ආකාරයට පාවිච්චි කිරීම සම්බන්ධව රජයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒක කළ යුතුම වැඩක්. ඒක තව දුරටත් කෙරෙන්න ඕන වැඩක්. ඒක නිසා අපේ ජනතාවට බොහෝ දුරට මේ රෝගයෙන් ආරක්ෂා වීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් ලැබෙනවා. නමුත් අපි හිතනවා මේ අවස්ථාවේදී එන්නත මත විශ්වාසය තබාගෙන අපි රෝගය අපේ පාලනය කරනවා. අපිට මේ රට ඉදිරියට සේරම
ජනතාවක් විදිහට අපිට ඉස්සර හිටිය විදිහටම යන්න පුළුවන් මේ එන්නත් කරණය මගින් කියන එක අපි සඳහන් කළොත් එහෙම අපි ඒක මිත්‍යාවක් විදිහට දකිනවා. අපි මම කිව්වා මේකට එදාට බලද්දි අදට වෙන හේතු කාරණා දෙකක් තියෙනවා කියලා. එකක් එන්නත, දෙක අද දරුණු ගණයේ වේරියන්ට් ගන්න නම් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය රට තුළට ඇවිල්ලා තියෙනවා. එදා අපි ඒ දවස්වල තද සංචරණ සීමා දක්වද්දී ඒක රටට තර්ජනයක් වුණේ නැහැ. අද වන විට කොළඹ නගර සභාව තුළ ඩෙල්ටා ප්‍රභේදය නිසා 30ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ දැනට තියෙන දත්ත වලින්. මේ ඩෙල්ටා ප්‍රභේදය තියෙන රෝගීන්ගේ ඒගොල්ලන්ගේ කෙලවල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය බෝවන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි අනිත් ඒවාට වඩා. ඒක නිසා මේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි කල නොගොස් අපේ රටේ 50%කට වඩා ජනතාවකගේ වෛරස් වලට හේතු කාරණා වෙලා ඒක මේ තමයි මූලිකම රෝගය බවට පත්වන්නේ කියන එක අපිට සැකයකින් තොරයි. අපිට හිතන්න වෙන්නේ මේක වෙන්න කොච්චර කාලයක් යනවද කියන එකයි. අපි දන්නවා අපගේ තියෙන විද්‍යා පරීක්ෂණාගාරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේගේ පරීක්ෂණාගාරයේ ඒ මහත්මිය ප්‍රධානත්වයේ දරන ඒ පරීක්ෂණාගාරයෙන් කරන්න පුළුවන් පරීක්ෂණ මේ කොච්චර හැමතැනම ඩෙල්ටා ප්‍රභේදය කොච්චර ලංකාවේ ඉන්නවද කියලා ඇතිතරම් පරීක්ෂණ කිරීමේ පහසුකම් ඒ පරීක්ෂණාගාරයට නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ මාසෙකට 200ක් පමණ තමයි පරීක්ෂණ කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් දැනට ඒ පරීක්ෂණ කරන්නේ සොයාගත් තෝරාගත් තැන්වලින් ඉතාමත් වේගයෙන් එක තැනකින් රෝගීන් මතුවෙනවා නම් එහෙම ඒ තැන්වල පරීක්ෂණ කිරීම තමයි දැනට සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට රටේ හැමතැනම ඩෙල්ටා ප්‍රභේදයේ කොපමණ ඉන්නවද කියලා කියන්න පුරෝකථන කිරීමේ හැකියාවක් නැහැ. නමුත් අපි ලෝකේ පුරාම දකිමින් දන්න දැනුම මත අපි දන්නවා මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් යනවා. අපි අපේ ඉතාමත් අද සංචරණ සීමාවලදී ප්‍රභේදය යන වේගය අඩුයි. නමුත් අපි රටක් විදිහට රට ඇරලා සාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් එහෙම මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළතදී හරි සුමාන දෙකක් ඇතුළතදී අපේ රට පුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඒකට මේ කරුණු දෙක සම්බන්ධව අපි කිව්වා එදා දිනයට වඩා අද වෙනස් වෙන්නේ අපි අතර ඩෙල්ටා ප්‍රභේදය තිබීම සහ අපිට මේ වෙන විට එන්නත්කරණය තිබීම කියන එක. දැන් අපේ සමාජයේ අය හිතාගෙන අපි බොහෝ වෙලාවට හිතන්න බලනවා අපේ එන්නත්කරණය වේගවත් නිසා අපිට මේ විගස ඊළඟ සුමාන 6-8 ඇතුළත ඉතාමත් ආරක්ෂිත මේ එන්නත්කරණය නිසා කියලා. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට පවසනවා මේක මිත්‍යාවක්. මේකට එන්නත්කරණයෙන් අපිට ආරක්ෂාව ලැබෙනවා. ඒක රටට අත්‍යවශ්‍යයි. ඒක දීර්ඝකාලීනව අපි කළ යුතු දෙයක් විදිහට. අපිට මේ අවස්ථාවේදී එන්නත්කරණය ගැන මේ ඊළඟ මාස දෙකට හෝ එන්නත්කරණයේ තියෙන ආරක්ෂාව මදිවීමට කීමට ප්‍රධානම හේතු තමයි අපේ රටේ බොහෝ අය අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා 15% විතර මේ වෙනකොට. අපේ රටේ ඒ කියන්නේ දැනට එන්නත්කරණය සිද්ධ වෙලා තියෙන්නේ 8%ක් සම්පූර්ණ එන්නත්කරණය වෙලා තියෙන්නේ 8%ක් වගේ ජනතාවට තමයි එන්නත්කරණය සම්පූර්ණ එන්නත්කරණය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නැහැ කියන නිසා. ඒක නිසා අපි එක හේතුවක් අපිට එන්නතෙන් අපිට තියෙන ආරක්ෂාව ගැන සාහිමකට පත්විය නොහැකි. දෙවන හේතුව තමයි අපේ එන්නත ලබාගත් අය එක එන්නතක් හෝ ලබාගත් ජනතාව 25%ක් විතර ඉන්නවා. ඒ එක එන්නතක් ලබාගත්තට ඒකෙන් ආරක්ෂාව ලැබෙන්න ඒ සම්පූර්ණ දෙවන එන්නත අරගෙන ඒන් තවත් සුමාන දෙකක් ගිහම තමයි ආරක්ෂාව ලැබෙන්නේ. ඉතින් ඒ සම්පූර්ණ එන්නත සම්පූර්ණ කර නොමැති බව කියන එක දෙවන කාරණය විදිහට අපි දකිනවා. තුන්වෙනි කාරණය විදිහට අපිට හිතන්න පුළුවන් වෙනවා මේ එන්නත් වලින් අපිට රෝගය වළක්වා ගැනීමට අපිට රෝගය තීව්‍ර වීමට සහ අසාධ්‍ය වීමට
තියෙන ප්‍රතිශක්තිය ඉතා වැඩි. නමුත් රෝගය වැළඳීමට තියෙන හැකියාව 100%ක්ම නැහැ. ඉතින් ඒක නිසා මේ රෝගේ එන්නත ගත්ත අය මේක බොහෝ රටවල අපි දකිනවා මේක වෛද්‍ය ශාස්ත්‍රයේම ප්‍රශ්නයක්. බොහෝ රටවල වෛද්‍යවරුන් ජීවිතක්ෂයටපත් වෙනවා. සෞඛ්‍ය සේවකයින් රෝගයට ගොදුරු වෙනවා. එන්නත ගත්තත් එන්නත නිසා 100%ක්ම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ අයට මද ප්‍රමාශයෙන් රෝගය හැදෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ රෝගය බෝ කරන අය වෙන්න පුළුවන්. ඊටත් අමතරව මේ රෝගය බෝවන අවස්ථාවල මේක අලුත් වෛරසයක් අලුතෙන් බෙදීම් සිද්ධ වෙනවා විකෘති මතුවෙනවා. ඒක නිසා මේ එන්නත් අපිට දැනට තියෙන එන්නත් සියල්ලම ඩෙල්ටා වේරියන්ට් එකටත් බලපෑමක් තියෙනවා කියන එක තමයි අපිට විද්‍යානුකූලව සඳහන් කළ හැක්කේ. නමුත් මේ අලුත් වෛරසයක් නිසා මේක සෑම විටම මේ එන විකෘති මොන ආකාරයට හැසිරෙයිද කියන එක අපිට හරියටම පුරෝකථන කිරීමේ හැකියාවක් නැහැ. මේ කරුණු කාරණා නිසා අපි හිතනවා අපිට මේ ඊළඟ මාස 2-3ට මේ රටේ රෝගීන් වැඩි වෙන ප්‍රවණතාවයට රෝහල් වලට එන තදබදයට මේ එන්නතෙන් එකපාරටම ලැබෙන ආවරණය මදි කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕන. නමුත් ඒ එක්කම මම කියන්න ඕන අපි රජය මේ ගත් ක්‍රියාමාර්ගය ඉතාමත්ම අගයනවා. මොකද මේ රෝගය වළක්වා ගැනීමට තියෙන මාර්ග විදිහට එන්නත ප්‍රධානම මාර්ගයක් විදිහට අපි දකින්න නිසා ඒක අගය යුතුයි. එතකොට අපි කියන්න ඕන මේ නිසා ඉතාමත්ම අවදානම් තත්වයට පත්වන්නේ අපේ වැඩිහිටියෝ සහ අතුරු ආබාධ ඒ කියන්නේ නිදන්ගත රෝග තියෙන නිසාය. ඉතින් අපි සෑම විටම කිව්වාසේ සියලුම වැඩිහිටියන් මේ එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි. සියලුම වැඩිහිටි අතුරු ආබාධ තියෙන නිදන්ගත රෝග තියෙන අය එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි. හැබැයි එන්නත ලබා ගත්තත් ඒගොල්ලෝ දැඩි අවදානම් අය විදිහට අපි මේ 4 වෙනි රැල්ලේදී දකිනවා අපි ආයාචනය කරනවා ඒගොල්ලන්ට මේ 4 වෙනි රැල්ලට ගොදුරක් වෙන්න එපා කියන එකට. ඉතින් අපි මේ අවස්ථාවේ එකම කියන්න ඕන මේ රෝගය පාලනය කිරීමට තියෙන සංචරණ සීමා සහ මේ ඒ කියන්නේ රෝග ජීවත් වීමට මේ රෝගය සෑදුන විට අපි කැස්ස හෙම්බිරිස්සාවක් වගේ එහෙම ගණන් ගන්න විදිහක් නැහැ. රෝගීන් 1%ක් හෝ 2ක් ජීවිතක්ෂයටපත් වෙනවා. මේ අනුව අපි කල්පනා කළොත් දැනට අපි දන්නවා කොහොමත් අපිට සෑම දිනකම රෝගීන් 40ක් 50ක් ප්‍රමාණයක් රටේ ජීවිතක්ෂයටපත් වෙනවා. අපි 50ක් කියන උපකල්පනයකින් ගාන හැදුවොත් අපි දන්නවා එකෙන් කියවෙනවා 102ක් ජීවිතක්ෂයටපත් වුණා කිව්වොත් අපේ රටේ දැන් මේ වෙනකොට 10000ක් රෝගීන් ඉන්නවා. අපි හිතන විදිහට ඒක ඊටත් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඉතින් එතකොට මේ රෝගය පාලනය කිරීමේදී අපිට සෞඛ්‍ය පුරුදු වලට යොමු වීම සහ සංචරණ සීමා පැනවීම සහ මේ එන්නත කියන ක්‍රියාකාරකම් තුන අතර යද්දී අපිට රෝගය පාලනය කිරීමට ඒ කියන්නේ ජීවත් වීමට සහ අපේ ජීවනෝපාය කිරීමට කියන මේකේ තුලනයක් දකින්නට අපිට උත්සාහ කරන්න වෙනවා. මේ තුලනය දැකීමේදී අපි දකිනවා සමාජයේමත් මේ අවස්ථාවේදී බොහෝ විට තද සංචරණ සීමාවලට විරුද්ධව හඬ නගන බවක් ඒගොල්ලන්ට ජීවනෝපාය ප්‍රමුඛතාවයට එන බවක් අපිට හැඟෙනවා. එතකොට මේ සමතුලිත බවක් ලබා ගැනීමට යාවේදී අනිවාර්යයෙන්ම රෝගීන් වැඩි වෙනවා. ඒක තමයි අපිට දැනට සිද්ධ වෙමින් පවතින්නේ. ඒක නිසා අපි ජනතාව දැනුවත් කරනවා මේ ස්ථාන තියෙනවා. දැන් මේ ස්ථාන සමහර ස්ථාන ඇරලා තියෙන්නේ ආරම්භ කරලා තියෙන්නේ ඒවා ඇත්තෙන්ම ආරම්භ කිරීම සුදුසු වෙන නිසාම නොවේ. උදාහරණයක් විදිහට දියුණු රටවල් වල රෝගීන් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටිද්දී ඒගොල්ලෝ ඒ රටවල් වහනවා ඒ නගර වහනවා. මොකද ඒගොල්ලන්ට ඒක ඔරොත්තු දෙන නිසා. නමුත් අපේ රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් සියද්දී අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉඩ දීලා තියෙනවා. ජීවනෝපාය කියන එකේ වැදගත්කම
ගැන කල්පනා කරලා. ඉතින් මේ දෙක තුලනය කිරීමේදී රෝගීන් වැඩිවීම අනිවාර්යයි. ඒක සිද්ධ වෙනවමයි දැනටත් ඒක අපි දකිනවා. ඒක නිසා අපි සඳහන් කරනවා මේ ස්ථානවල රෝගය බෝවීමේ හැකියාව ඉතාමත් වැඩි මේ දවස්වල. උදාහරණයක් විදිහට අපි මගුල් ගෙවල් ගැන කතා කරනවා. ඒ වගේම ආගමික ස්ථාන ආගමික සංස්කෘතික ක්‍රියාකාරකම් සිනමා මේවා මොකද ඒ ආවරණය ස්ථානයක ගොඩක් අය ඉන්නවා නම් රෝගය බෝවීමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවය මියුසිකල් ෂෝස් ආවරණීය වූ ස්ථානයක සංගීත සංදර්ශන පැවැත්වීම රෙස්ටොරන්ට්ස් බාර්ස් මේ කියන සෑම එකක්ම මේ රෝගයේ පොකුරක් සෑදීමේ මධ්‍යස්ථානයක් විය හැකියි. ඉතින් ඒක නිසා අපි ජනතාව දැනුවත් කරනවා මේ සියල්ලෙන්ම වෙන්නේ ඔබ මේ අවස්ථාව මේ දැනුම ප්‍රයෝජනයට ගන්න රෝගය වළක්වා ගැනීමට තමුන්ට රෝගය සෑදීමට ගත හැකි පියවරත් තමුන්ගෙන් අනෙක් අයට රෝගය දීමට වැළැක්වීමට ගත හැකි පියවරත් කියන මේ දෙකම කෙරෙහි ඉතාමත් තදින් තමුන්ගේ අවධානය යොමු කරන්න කියලා අපි කියනවා. මේක ඉතාමත්ම වැදගත් වෙනවා විශේෂයෙන්ම ගෙයින් එළියට යන දියවැඩියාව අදිරුදුර පීඩනය හෘදයාබාධ කියන මේ රෝග වලට අමතරව වකුගඩු රෝග සහ අනිකුත් ප්‍රතිශක්ති හීන වන බෙහෙත් ගන්න අය මේ ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න කියන එක අපි මේ අවස්ථාවේදී කියනවා. ඒ එක්කම අපි කියන්න ඕන අපේ මේ දැන් මේක වෙන්නේ අපේ රටේ රෝගීන් ඉතාමත්ම වැඩි නිසා අපේ අවධානය බොහෝ දුරට යොමු වෙන්නේ රෝග වලින් රෝගීන් ජීවිතක්ෂයට පත්වීම සහ අසාධ්‍ය බවට පත්වීම කියන මේ කාරණා ගැන සැලකීම තමයි අපි වැඩියෙන්ම අවධානය යොමු කළ යුතු වෙන්නේ. රෝගීන් අසාධ්‍ය වීම නිසා අපිට ලොං කොවිඩ් කියන මේ තත්ත්වය විශේෂයෙන්ම මේ නිදන්ගත රෝග බොහෝ තියෙන අයට එන්න පුළුවන් තත්ත්වයක්. ඒක නිසා අපි හිතනවා මේ අවස්ථාවේදී අපේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම රෝගීන් ලබා ගැනීමට සූදානම් වෙලා උපරිමයෙන්ම ශක්තිමත් විය යුතුයි. ඒ වගේම ඒ කරන්න ඕන උදාහරණයක් විදිහට රෝග ලක්ෂණ නැති නමුත් රෝගය තියෙන අපි කියනවා asymptomatic patients කියලා මේගොල්ලන් අපේ තිබුණා පයිලට් ව්‍යාපෘතියක් කරුණා කලුතර මේක මේ රෝගීන් ගෙදර බලා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි හිතනවා ඒක මුළු ලංකාව පුරාම වේගයෙන් ශක්තිමත් කරලා මේ රෝග ලක්ෂණ නැති අය රෝගීන් ගෙවල් වල බලාගෙන ක්‍රමවේදයක් ලෑස්ති කළා රෝගීන් අසාධ්‍ය රෝගීන් සහ මදපමණ රෝග ලක්ෂණ තියෙන අය සහ නිදන්ගත රෝග තියෙන කොවිඩ් රෝගීන්ට රෝහල් තුල ප්‍රතිකාර කිරීමට ඒ අවශ්‍ය ඉඩ පහසුකම් ව්‍යාප්ත කිරීම මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් කියලා. ඒ එක්කම කියන්න ඕන බොහෝ වෙලාවට දැන් රෝගීන් ඉතා වැඩි නිසා රෝගය සෑදුනහම රෝගය චෙක් කරගන්නේ නැතුව මේ රෝගය මට තියෙනවද කියලා පරීක්ෂා කරගන්නේ නැතුව ගෙවල් වල ඉඳලා රෝගීන් රෝගය අසාධ්‍ය වුණාම රෝහල් වලට එන ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් අපි ඒක නිසා දැනුවත් කරන්න ඕන සමාජය මේ ඉතාමත්ම වැදගත් මේ රෝගය අපිට ඉක්මනට අඳුරගෙන රෝගය මේ අපහසුතා එනකොට හැකි විගස අපිට රෝහල් වලට ඇවිල්ලා ඒ රෝහල් කාර්ය මණ්ඩලයට කල් දෙන්න උන ටිකක් මේ රෝගය අපිට පාලනයකට නතු කර ගන්න නම් ඒක නිසා වෛද්‍ය උපදෙස් කල් තියා ලබා ගන්න කියන එක අපි සමාජය දැනුවත් කරනවා. ඒකම අපි කියන්න ඕන මේ සමාජයේ වැරදි මතයක් තියෙනවා. දැන් මේ දියුණු රටවල් සියල්ලම මේ අරිනවා ඇයි අපිට බැරි? ඇයි මේ දියුණු රටවල් වල සේරම සම්පූර්ණයෙන්ම ඇරලා සමාජ මේ රෝගීන් මේගොල්ලන්ගේ මෙච්චර ඉන්නවා ඇයි අපිට බැරි කියන මේ මතයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ හිතනවා අපිට සිංගප්පූරුව වගේ රට අරින්න පුළුවන්, අපිට එංගලන්තය වගේ රට අරින්න පුළුවන්. ඇයි අපි විතරක් මේ ගැන කතා කරන්න කියන මතයක් තියෙනවා. අපි ඒ ගැන සඳහන් කරන්න ඕනේ අපිට ඒ දියුණු රටවල් විදිහට අපිට හැසිරෙන්න විදිහක් නැහැ. මොකද ඒ දියුණු රටවල් වල අපි උදාහරණයක් විදිහට සිංගප්පූරුව ගත්තොත් සිංගප්පූරුවේ රෝගය පාලනය කිරීමට සෑම අපිට PCR පරීක්ෂණ ඇති තරම් කරන්න පුළුවන්.
ඒගොල්ලන්ගේ මේ එංගලන්තයේත් එහෙමයි. ඒගොල්ලන්ගේ ඒ තියෙන මේ මෘදුකාංගයක් ඇප් එකකින් ඒගොල්ලෝ කන්ටැක්ට්ස් පහසුවෙන් ට්‍රේස් කළා. ඒගොල්ලෝ ඒ රෝගීන් නිරෝධායනය සමීපතයන් වේගයෙන් නිරෝධායනය කරනවා. මේ වගේ ඒගොල්ලන්ට රෝගය පාලනය කිරීමට අනිකුත් ක්‍රම අපිට වඩා ඉතාම තදින් යොමු දියත් කළ හැකි නිසා ඒගොල්ලන්ට ඒ රටවල් අරින්න පුළුවන් වුණාට ඒ తত্ত্বය අපේ රටේ තාම නැහැ කියන එක අපි ජනතාව දැනුවත් වෙන්න ඕන. ඒක නිසා අපි මේ රෝගය තම තමුන්ට වැළඳීම වළක්වා ගැනීමටත් රෝගය අනික් අයට දෙන එක වළක්වා ගැනීමටත් කියන මේ ක්‍රියාමාර්ග දෙක මත යොමු වෙලා මේ අවස්ථාවේදී තමුන්ටත් රටටත් කළ හැකි උපරිම සේවය කරන්න ඕනේ කියන එක තමයි අපි කල්පනා කරන්නේ.